පුතේ ආර්ථික විද්‍යාවේ 3 වෙනි පාඩම නිෂ්පාදන පිරිවැය හා වෙළඳපොළ තත්ත්ව. ඒකේ නිෂ්පාදන පිරිවැය කියන කොටස අපි සාකච්ඡා කළා. ඒක සම්පූර්ණයෙන් ආවරණය වෙන වීඩියෝ 16ක් YouTube එකට පිළිවෙලට අප්ලෝඩ් කරලා ප්ලේලිස්ට් හදලා තියෙනවා. බලන්න පුළුවන් පුතාට. අද අපි ඒකේ දෙවනි පරිච්ඡේදය පටන් ගන්නවා. වෙළඳපොළ තත්ත්ව ව්‍යුහ. මාකට් ස්ට්‍රක්චර්ස් කියන කොටස. හරිද? අද අපි කතා කරන්නේ පුතේ මේ වෙළඳපොළ තත්ත්ව කියන ඒ පාඩමේම දෙවනි කොටස. හරිද? right. වෙළඳපොළ තත්ත්ව නැත්නම් ව්‍යුහ. පුතේ මේ වෙළඳපොළ ආර්ථිකයක් ඇතුලේ හරිද? නිපදවන භාණ්ඩ ප්‍රධාන වෙළඳපොළ ව්‍යුහ 4ක් යටතේ අලෙවි කරනවා. වෙළඳපොළ ආර්ථිකයක නිපදවන භාණ්ඩ ප්‍රධාන වෙළඳපොළ ව්‍යුහ 4ක් යටතේ අලෙවි කරනවා. මොනවද මේ වෙළඳපොළ ව්‍යුහ? මෙන්න පුතේ. එහෙනම් වෙළඳපොළ ආර්ථිකයක් තුල නිපදවන භාණ්ඩ ප්‍රධාන වෙළඳපොළ ව්‍යුහ 4ක් යටතේ අලෙවි කරනවා. මොනවද පුතේ මේ වෙළඳපොළ ව්‍යුහ? මෙන්න මේවා. පූර්ණ තරගය. මොනවද මේ වෙළඳපොළ ව්‍යුහ? පූර්ණ තරගය. 2 ඒකාධිකාර තරගය. 3 එක කතිපයාධිකාරය. කතිපයාධිකාරය. 4 වෙනි එක ඒක නම් පුතා අහපු වචනයක් ඒකාධිකාරය. ඒකාධිකාරය. ඒක නම් අහලා තියෙනව නේද? පුතේ එහෙනම් වෙළඳපොළ ආර්ථිකයක් ඇතුලේ අලෙවි කරන භාණ්ඩ ප්‍රධාන වෙළඳපොළ ව්‍යුහ 4ක් යටතේ බෙදලා දක්වනවා. මොනවද පුතේ කට්ටිය කියමු? පූර්ණ තරගය, ඒකාධිකාර තරගය, කතිපයාධිකාරය, ඒකාධිකාරය. හරිද? පුතේ අපි මෙන්න මේ 4 පිළිබඳවයි මේ පාඩමෙන් සාකච්ඡා කරන්නේ. මොනවද ගැනද? මෙන්න මේ වෙළඳපොළ ව්‍යුහ 4 පිළිබඳ. පූර්ණ තරගය, ඒකාධිකාරය, කතිපයාධිකාරය සහ ඒකාධිකාරය කියන 4 පිළිබඳවයි අපි මේ පාඩමෙන් සාකච්ඡා කරන්නේ. පුතාම WhatsApp group එකට වෙළඳපොළ තත්ත්ව සංසන්දනයක් දාලා ඇති. මෙන්න මේ කොලේ දාලා ඇති. වෙළඳපොළ ව්‍යුහ අතර ලක්ෂණ සංසන්දනය කියලා. කොලයක් දාලා ඇති. පුතේ මේ කොලය පුළුවන් නම් මේ කොලේ සම්පූර්ණ පාඩම් කරගන්න පුළුවන් දරුවෙකුට මේ පාඩමෙන් 140ක් විතර ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. 140ක්. හරිද? එතකොට පුතේ මෙන්න මේ කොලය හරිද? මේ කොලය ඔබ විසින් පළමු පිටුවේම සකස් කර ගන්න ඕනේ. ඇඳ ගන්න ඕනේ. දැන් වෙළඳපොළ තත්ත්ව ව්‍යුහ කියලා මාතෘකාව ලියලා මම ඊයේ දවසේ මේක WhatsApp group එකට දාලා කව පොතේ සටහන් කරගන්න කියලා. දැන් දරුවෙක් ඉන්නෝ ඒක කරගත්තේ නැති දරුවෙක් නම් CR පිටුවක් සම්පූර්ණයෙන් තියන්න මේ වගුව ගහගන්න. ඇයි මේකේ වැදගත්කම මොකක්ද? මේ තියෙන පුතේ සමස්ත පාඩමේ සාරාංශය. මේක පුළුවන් නම් ඉක්වල පුළුවන්. මේක පුළුවන් නම්
වෙළඳපළ ව්‍යුහ කියන ආර්ථික විද්‍යාව කොටස ඔබට පුළුවන්. හරිද? right. මේ වගුව ගහන්න ඉඩ තියලයි දැන් යටින් ලියන්නේ. ලියන්න පුතේ යටින්. වෙළඳපළ ව්‍යුහයක් යනු වගුව ගහන්න ඉඩ තියලා ලියන්නේ පුතේ. වෙළඳපළ ව්‍යුහයක් යනු වෙළඳපළ ව්‍යුහයක් යනු වෙළඳපළ ව්‍යුහයක් යනු රතු පෑන ගන්න. ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් මගින් වෙළඳපළ ව්‍යුහයක් යනු රතු පෑන අතර ගත්තා. ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් මගින් ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් මගින් වෙළඳපළක් සමන්විත වන ආකාරයයි. ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් මගින් වෙළඳපොළක් සමන්විත වන ආකාරයයි. වෙළඳපළ ව්‍යුහයක් යනු ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් මගින් වෙළඳපළක් සමන්විත වන ආකාරයයි. හරි. එහෙනම් මොකද කිව්වේ වෙළඳපළ ව්‍යුහයක් මොකද? ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් මගින් වෙළඳපළක් සමන්විත වන ආකාරයයි. ආර්ථික විද්‍යාවේදී දක්නට ලැබෙන ප්‍රධාන වෙළඳපළ ව්‍යුහ හතරක් වේ. ප්‍රධාන වෙළඳපළ ව්‍යුහ හතරක් වේ. ආර්ථික විද්‍යාවේදී දක්නට ලැබෙන ප්‍රධාන වෙළඳපළ ව්‍යුහ හතරක් වේ. අනගෙනවා ආර්ථික විද්‍යාවේදී දක්නට ලැබෙන ප්‍රධාන වෙළඳපළ ව්‍යුහ හතරක් වේ. හරි. මොකක්ද පුතේ මේ වෙළඳපළ ව්‍යුහ හතර? දැන් අපි ස්ක්‍රීන් එක ෂෙයා කළා නේද? ඒකේ වැලියු දැක්ක පුතා. මොකක්ද ප්‍රධාන වෙළඳපළ ව්‍යුහ හතර? පූර්ණ තරගය, perfect competition. ඒකාධිකාර තරගය, කතිපයාධිකාරය සහ ඒකාධිකාරය. හරිද? right. ලස්සනට 1 2 3 4 දාගන්න. ලස්සනට 1 2 3 4 කියලා ලියාගන්න. හොඳයි. හරි.
පූර්ණ තරඟය, ඒකාධිකාර තරඟය, කතිපයාධිකාරය සහ ඒකාධිකාරය. නෝ ඔය පිළිබඳව අපි සාකච්ඡා කරමු. හරිද? right. හරි. ලස්සන මාතෘකාව ලියන්න පුතේ. විවිධ වෙළඳපළ ව්‍යුහ වර්ග කිරීමට පදනම් වන නිර්ණායක. ලස්සන ලියන්න මොකද? විවිධ වෙළඳපළ ව්‍යුහ වර්ග කිරීමට පදනම් වන නිර්ණායක. විවිධ වෙළඳපළ ව්‍යුහ වර්ග කිරීමට පදනම් වන නිර්ණායක. විවිධ වෙළඳපළ ව්‍යුහ වර්ග කිරීමට පදනම් වන නිර්ණායක. හරිද? right. විවිධ වෙළඳපළ ව්‍යුහ වර්ග කිරීමට පදනම් වන නිර්ණායක. හරිද? right. ලස්සන මාතෘකාව ලියන්න පුතේ. විවිධ වෙළඳපළ ව්‍යුහ වර්ග කිරීමට පදනම් වන නිර්ණායක. දැන් වීඩියෝ එක බලන දරුවා තමන්ගේ WhatsApp group එකට ගිහිල්ලා මේ ලක්ෂණ සංසන්දනය කොලය හොඳට බලනවා. හරිද? ඉගෙන ගන්න දරුවා මේ Zoom class එකේ ඉන්න දරුවා තමම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. right. දැන් බලන්න පුතේ. මේ බලන්න පුතේ. වෙළඳපළ ව්‍යුහ හතර තීරුවේ තියෙන මොකක්ද? පූර්ණ තරගය, ඒකාධිකාරය, කතිපයාධිකාරය. ඔන්න පුතේ මං මේ පැත්තෙන් පෙන්නලා තියෙන්නේ මොකක්ද? ඒවා වර්ග කරන්න පාවිච්චි කරන නිර්ණායක. ඒවා වර්ග කරන්න පාවිච්චි කරන නිර්ණායක. පළවෙනි ලක්ෂණය බලන්න පුතේ. ආයතන සංඛ්‍යාව. ඔන්න වෙළඳපළ කෑලි හතරකට බෙදන්න පාවිච්චි කරපු නිර්ණායක අංක එක. මොකද්ද පුතේ? ආයතන සංඛ්‍යාව. බලන්න හොඳට. ආයතන සංඛ්‍යාව. වෙළඳපළ වර්ග කරන්න පාවිච්චි කරපු පළවෙනි නිර්ණායකය මොකද්ද පුතේ? ආයතන සංඛ්‍යාව. බලන්න හොඳයි. ආයතන සංඛ්‍යාව. මේ බලන්න. පූර්ණ තරඟය ආයතන සංඛ්‍යාව කොච්චරයිද? අතිවිශාල වේ. පූර්ණ තරඟයේ ආයතන සංඛ්‍යාව අතිවිශාල වේ. ඒකාධිකාරය විශාල වේ. කතිපයාධිකාරය
ප්‍රබල ආයතන 14යි. ඒකාධිකාරය එක් ආයතනයක් පමණි. එහෙනම් බලන්න හොඳට පුතේ. වෙළඳපළ කෑලි වර්ග කරන්න පාවිච්චි කරපු පළවෙනි නිර්ණායකය මොකක්ද? ආයතන සංඛ්‍යාව. හොඳට බලන්න. පූර්ණ තරංගයේ ආයතන සංඛ්‍යාව අතිවිශාලයි. ඒකාධිකාර තරංගයේ ආයතන සංඛ්‍යාව විශාලයි. කතිපයාධිකාරයේ ආයතන සංඛ්‍යාව ප්‍රබල ආයතන 14යි. ඒකාධිකාරයේ නේ. අන්න පුතේ වෙළඳපළ ව්‍යුහ වර්ග කරපු පළවෙනි නිර්ණායකය. මොකද්ද පුතේ පළවෙනි නිර්ණායකය? ආයතන සංඛ්‍යාවනේ. බලන්න ආයතන සංඛ්‍යාව පූර්ණ තරංගයේ අතිවිශාලයි. ඒකාධිකාරයේ විශාලයි. කතිපයාධිකාරයේ ප්‍රබල ආයතන 14යි. ඒකාධිකාරයේ එක් ආයතනයක් පමණි. දෙවෙනි ලක්ෂණය බලන්න. එහෙනම් ආයතන සංඛ්‍යාව දෙවෙනි එක බලන්න මොකක්ද? ප්‍රවේශය පිටවීම. පුතේ ප්‍රවේශය පිටවීම කියන්නේ මේකයි. අලුතෙන් කෙනෙකුට එන්න දෙනවද නැද්ද? අලුතෙන් කර්මාන්තයට කෙනෙකුට එන්න පුළුවන්ද බැරිද? නැත්නම් ප්‍රවේශයට බාධා තියෙනවද නැද්ද කියන්නේ? අලුත් ආයතනයකට වෙළඳපළට එන්න බාධාවන් තියෙනවද නැද්ද කියන්නේ? බලමු ලස්සනට. පූර්ණ තරගයේ අබාධ ප්‍රවේශය. ඒකාධිකාරයේ අබාධ ප්‍රවේශය. ඒකාධිකාර තරගයේ අබාධ ප්‍රවේශය. බලන්න හොඳින්. ප්‍රවේශය පිටවීම. පූර්ණ තරගයේ අබාධ ප්‍රවේශය. ඒකාධිකාරය අබාධ ප්‍රවේශය. ඒකාධිකාර තරගයේ අබාධ ප්‍රවේශය. කතිපයාධිකාරය බාධාකාරී ප්‍රවේශය. ඒකාධිකාරය ප්‍රවේශයට ඉඩක් නැත. ඇත්තනේ පුතේ. ඒකාධිකාරය තව එකෙකුට එන්න දෙන්නේ නැහැ. එහෙනම් වෙළඳපළ වර්ග කරන්න පාවිච්චි කරපු දෙවනි නිර්ණායකය පොඩ්ඩක් හොඳින් බලන්න පුතේ. ප්‍රවේශය හා පිටවීම. ඒ කියන්නේ පුතේ අලුතෙන් ආයතනයකට එන්න පුළුවන්ද බැරිද කියන එක. බලන්න. පූර්ණ තරගයේ පුතේ ඕනෙහෙකුට එන්න පුළුවන්. මොන ප්‍රවේශයක්ද? අබාධ ප්‍රවේශයක්. කවවට කිසිම බාධාවක් නැහැ. ඒකාධිකාර තරගය කියන එකේ අබාධ ප්‍රවේශයක් නේ. කතිපයාධිකාරයේ බලන්න හොඳට. කතිපයාධිකාරයේ බාධාකාරී ප්‍රවේශයක්. අන්න මේක නම් තේරුණේ පුතේ. ඒකාධිකාරයේ ප්‍රවේශයට ඉඩක් නැහැ. අපි සාමාන්‍යයෙන් මේක ඉගෙන ගන්න කලින් ඉඳලම දන්නෝනේ. ඒකාධිකාරය කියන්නේ එක්කෙනෙක් විතරක් ඉන්නවා කියන එකනේ. එක්කෙනෙක් විතරක් ඉන්න තැනකට තව එකෙකුට එන්න දෙන්නේ නැහැ. දැන් ඔහොමම බලන්න පුතේ තුන්වෙනි ලක්ෂණය. වෙළඳපළ බෙදන්න පාවිච්චි කරපු තුන්වෙනි ලක්ෂණය. මොකක්ද? නිෂ්පාදිතයේ ස්වභාවය. පූර්ණ තරංගය සමජාතීයයි. මේ ඉස්සරහ උගන්වනවද? ඒකාධිකාර තරංගය ප්‍රභේදිතයි. කතිපයාධිකාරය ප්‍රභේදනීය වූ හෝ ප්‍රභේදනීය නොවූ. ඒකාධිකාරය සුවිශේෂී එකකි. ආයි නිෂ්පාදිතයේ ස්වභාවය බලන්න. සමජාතීය භාණ්ඩ පූර්ණ තරංගයේ මොන භාණ්ඩද පුතේ? සමජාතීය භාණ්ඩ. ඒකාධිකාර තරංගයේ ප්‍රභේදිත භාණ්ඩ. කතිපයාධිකාරයේ ප්‍රභේදනීය වූ හෝ ප්‍රභේදනීය නොවූ ඒවා. ඒකාධිකාරයේ සුවිශේෂී භාණ්ඩ. අන්න එහෙනම් පුතේ පුතා දැක්ක දැන් මොකක්ද? වෙළඳපළ ව්‍යුහ බෙදන්න පාවිච්චි කරපු නිර්ණායක. දැන් අපි ඕනම දෙයක් බෙදන්නේ පුතේ නිර්ණායක පාවිච්චි කරලානේ. පන්තියේ ළමයි කාණ්ඩ දෙකකට බෙදලා තියෙනවා. මොකද්ද? ස්ත්‍රී පුරුෂ. මොකද්ද නිර්ණායකය? ස්ත්‍රී පුරුෂ භාවය. නේද? ඕනම තැනක බෙදන්න පුතේ අපි පාවිච්චි කරන මොකක්ද? පදනමක්. එහෙනම් අපි දැන් ඉගෙන යන්නේ මොකක්ද? මෙන්න මේ වගේ වෙළඳපළ කෑලි 4කට බෙදන්න පාවිච්චි කරපු නිර්ණායක මොනවද කියලා. හරිද? නිර්ණායක ටික ලියාගෙන මේවා එකිනෙක අරන් හතක්. බෙදන්න පාවිච්චි කරපු නිර්ණායක 4 අරගෙන ලියලා නිර්ණායක ටික ලියලා මේවා එක එක අරන්
සාකච්ඡා කරමු. right. යම් සියල්ල ඔබට පැහැදිලි වෙයි කරගෙන යන්න. ලියන්න යටින් වාක්‍යයක් ලියන්න. වෙළඳපළ ව්‍යුහ 4ක් යටතේ වෙළඳපළ ව්‍යුහ 4ක් යටතේ වෙළඳපළ ව්‍යුහ 4ක් යටතේ බෙදා දක්වනු ලබන්නේ වෙළඳපළ ව්‍යුහ 4ක් යටතේ බෙදා දක්වනු ලබන්නේ පහත නිර්ණායක 4 පදනම් කොටගෙන බෙදා දක්වන්නේ පහත නිර්ණායක 4 පදනම් කොටගෙන පහත නිර්ණායක 4 පදනම් කොටගෙන පහත නිර්ණායක 4 පදනම් කොටගෙන වෙළඳපළ තත්ත්ව අතර වෙනස්කම් වන්නේද වෙළඳපළ තත්ත්ව අතර වෙනස්කම් වන්නේද වෙළඳපළ තත්ත්ව අතර වෙනස්කම් වන්නේද මේවාම වේ. 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 හරිද? වෙළඳපළ තත්ත්ව අතර වෙනස්කම් වන්නේද මේවාම වේ. මෙන්න පුතේ වෙළඳපළ තත්ත්ව 4කට බෙදන්න පාවිච්චි කරපු නිර්ණායක ටික. right. නිර්ණායක ටික. පළවෙනි නිර්ණායකය පුතේ ආයතන සංඛ්‍යාව. ආයතන සංඛ්‍යාව. අපි නිර්ණායක ලියාගෙන ගිහිල්ලා පුතේ සාකච්ඡා කරමු. හොඳයි. නිර්ණායක 4 ලියාගමු. පස්සේ එකිනෙක අරන් සාකච්ඡා කරමු. නිර්ණායක 4 ලියාගෙන මේ එක එක වෙළඳපළ තත්ත්වයට ඒව සාකච්ඡා කරන්නේ කොහොමද පුතේ? නිර්ණායක 4 ලියනවා. පස්සේ එක එක වෙළඳපළ තත්ත්වයට ඒව සාකච්ඡා කරමු. ආයතන සංඛ්‍යාව. මම එකක් විතර පොඩ්ඩක් කියාගෙන යන්නම්. පුතේ මෙන්න පූර්ණ තරංගයේ ආයතන සංඛ්‍යාව අතිවිශාලයි. පූර්ණ තරංගයේ ආයතන සංඛ්‍යාව අතිවිශාලයි. ඒකාධිකාර තරංගයේ ආයතන සංඛ්‍යාව විශාලයි. කතිපයාධිකාරයේ ආයතන සංඛ්‍යාව 14යි. ඒකාධිකාරී නම් පුතා දන්නෝ 1යි. අන්න දැන් බෙදනවා කොහොමද? අතිවිශාල සැපයුම් කරු සංඛ්‍යාවක් ඉන්නවා නම් දානවා මොන තරඟයටද? පූර්ණ තරඟයට.
අතිවිශාල සැපයුම් කරපු සංඛ්‍යාවක් ඉන්නවා නම් දානවා මොකටද පුතේ? පූර්ණ තරගයට. අතිවිශාල. අතිවිශාල ප්‍රමාණයක් ඉන්නවා නම් දාන මොන තරගයටද? පූර්ණ තරගයට. විශාල සංඛ්‍යාවක් ඉන්නවා නම් දාන ඒකාධිකාර තරගයට. 14ක් කිහිප දෙනෙක් 4ක් 5ක් වගේ ඉන්නවා නම් දාන කතිපයාධිකාරයට. එකෙක් ඉන්නවා නම් දාන ඒකාධිකාරයට. අන්න එකෙක් ඉන්නවා නම් දාන ඒකාධිකාරයට. එහෙනම් කොහොමද පුතේ? වෙළඳපළ තත්ත්ව බෙදෙන නිර්ණායක හතරෙන් පළවෙනි එක ආයතන සංඛ්‍යාව. ඒ කියන්නේ මොකක්ද පුතේ? වෙළඳපළ තුල ඉන්න නිෂ්පාදක සංඛ්‍යාව. අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා දාන පූර්ණ තරගයට. විශාල සංඛ්‍යාවක් ඉන්නවා නම් ඒකාධිකාර තරගයට. 14ක් ඉන්නවා නම් කතිපයාධිකාරය කියන එකට. එකෙක් ඉන්නවා නම් ඒකාධිකාරය කියන එක. හරිද? right. ලස්සන දෙයක් නේ. ලස්සන දෙයක්. දැන් අංක 1 ආයතන සංඛ්‍යාව. ඒ ඇත්තේ ලියන්න පුතේ. ඒ ඇත්තේ ලියන්න. වෙළඳපළ තුල ක්‍රියා කරන වෙළඳපළ තුල ක්‍රියා කරන ආයතන සංඛ්‍යාව. වෙළඳපළ තුල ක්‍රියා කරන ආයතන සංඛ්‍යාව එකක්ද වෙළඳපළ තුල ක්‍රියා කරන ආයතන සංඛ්‍යාව එකක්ද කුඩා ප්‍රමාණයක්ද වෙළඳපළ තුල ක්‍රියා කරන ආයතන සංඛ්‍යාව එකක්ද කුඩා ප්‍රමාණයක්ද විශාල ප්‍රමාණයක්ද වෙළඳපළ තුල ක්‍රියා කරන ආයතන සංඛ්‍යාව එකක්ද කුඩා ප්‍රමාණයක්ද විශාල ප්‍රමාණයක්ද යන්න මත විවිධ වෙළඳපළ ව්‍යුහ බිහි විවිධ වෙළඳපළ ව්‍යුහ බිහි ආය කියන්නම් පුතේ වෙළඳපළ තුල ක්‍රියා කරන ආයතන සංඛ්‍යාව එකක්ද කුඩා ප්‍රමාණයක්ද විශාල ප්‍රමාණයක්ද යන්න මත විවිධ වෙළඳපළ ව්‍යුහ බිහි යන්න මත විවිධ වෙළඳපළ ව්‍යුහ බිහි මොනවද එකෙක් නම් ඒකාධිකාරී 14 නම් කතිපයාධිකාරී විශාල නම් ඒකාධිකාර තරංග අතිවිශාල නම් පූර්ණ තරංග හොඳයි හොඳ උස්ම ගන්න right එහෙනම් මොකද්ද කිව්වේ වෙළඳපළ තුල ක්‍රියා කරන ආයතන සංඛ්‍යාව එකක්ද කුඩා ප්‍රමාණයක්ද විශාල ප්‍රමාණයක්ද යන්න මත වෙළඳපළ විවිධ වෙළඳපළ ව්‍යුහ බිහි right දෙවෙනි එක ලියන්න පුතේ නිෂ්පාදිතයේ ස්වභාවය අංක දෙක දාන්න පුතේ නිෂ්පාදිතයේ ස්වභාවය කට්ටිය විකුණන භාණ්ඩයේ ස්වභාවය නිෂ්පාදිතයේ ස්වභාවය නිෂ්පාදිතයේ ස්වභාවය නිෂ්පාදිතයේ ස්වභාවය right නිෂ්පාදිතයේ ස්වභාවය
ඒ කියන්නේ පුතේ මේකයි. මේ වෙළඳපොලේ අය විකුණන භාණ්ඩ අතර වෙනස්කම් තියනවද නැද්ද? වෙළඳපොලේ මේ අය විකුණන භාණ්ඩ අතර වෙනස්කම් තියනවද නැද්ද? දැන් මම නිකන් කියන්නම්. කැරට්. සියලුම නිෂ්පාදකයන්ගේ කැරට් 100%ක් සමානයි. දැන් ගොවීන් 50ක් ගත්තොත් 50 දෙනාගේම කැරට් සමානයි. බුලත් ගොවීන් ගත්තොත් බුලත් ගොවීන් ඔක්කොගේම බුලත් සමානයි. නේ? අන්න සෑම සියලු දෙනාගේම භාණ්ඩ සමාන නම් පුතේ අපි වචනයක් දානවා සමජාතීය. මොකද කියන වචනේ පුතේ? සමජාතීය. දැන් නිකමට හිතන්නකෝ. කැරට් ගොවියෝ 10ක් එනවා පොළට. ඒ කැරට් ගොවියෝ 10 දෙනාගෙම කැරට් 100% සමානයි. අන්න වචනයක් දාන මොකද්ද පුතේ? භාණ්ඩේ ස්වභාවය මොකද්ද? සමජාතීයයි. එකම වගේ. නේ? බුලත් ගොවින් 10ක් එනවා. 10 දෙනාගෙම බුලත් සමානයි. ඒ කියන්නේ බුලත් මොන જાතියද? බුලත් එකම જાතිය භාණ්ඩයක් අපි කියන්නේ මොකද්ද? සමජාතීය. අන්න දෙවෙනි නිර්ණායකය. සමජාතීය. එකම විදිහේ භාණ්ඩ විකුණනවා අපි කියනවා සමජාතීයයි කියලා. එකම විදිහ. බුලත්, පුවා, කැරට්, වටකා, බෝංචි ඒ. දැන් සබන් වෙළඳපොලේ සබන් නිෂ්පාදකයෝ විකුණන භාණ්ඩ සබන් එකම જાතියද? නෑ. වෙනස්කම් සහිතයි. වෙනස්කම් ඇත. සබන් වෙළඳපොලේ විකුණන සබන් නිෂ්පාදකයෝ ගත්තොත් වෙනස්. අපි ගත්තොත් ලක්ස්ට වඩා සඳුන් සබන් වෙනස්. නේ? සඳුන් සබන්ට වඩා සන්ලයිට් වෙනස්. සන්ලයිට්ට වඩා රෙස්සෝන වෙනස්. නේ? රෙස්සෝනට වඩා ලයිෆ්බොයි වෙනස්. අපි දන්නවා වෙළඳපොලේ තියෙන රෙක්සෝන, ලයිෆ්බොයි, සන්ලයිට්, සුදු චූටි කුකු නේ එක සබන්කට තියෙනවනේ. ඒ සබන්කට 10ක් ගත්තොත් වෙනස්. අන්න කියනවා පුතේ වෙනස්කම් සහිතයි. වෙනස්කම් තියෙනවා නම් අපි කියන්නේ ප්‍රභේදිතයි කියන. ආන වචනය. දෙවනි නිර්ණායකය මොකක්ද පුතේ? ඒ වෙළඳපොලේ නිෂ්පාදකයෝ විකුණන භාණ්ඩේ ස්වභාවය. වෙළඳපොළ ව්‍යුහ වර්ග කරන දෙවනි නිර්ණායකය මොකක්ද පුතේ? වෙළඳපොලේ නිෂ්පාදකයෝ ටික විකුණන භාණ්ඩේ ස්වභාවය. සෑම දෙනාම සමාන භාණ්ඩයක් විකුණනවා නම් වෙළඳපොලේ ඉන්න සියලුම දෙනා සමාන එකම භාණ්ඩයක් විකුණනවා නම් අපි කියන්නේ මොකද්ද? නිෂ්පාදිතය මොන જાතියයිද? සමජාතීයයි. එහෙනම් මොකක්ද පුතේ වචනේ? නිෂ්පාදිතය සමජාතීය. එකම විදිහේ භාණ්ඩයක් විකුණනවා. වෙනස්කම් තියෙන භාණ්ඩයක් නම් ප්‍රභේදිතයි. ප්‍රභේදිත භාණ්ඩ. වෙනස්කම් වලට කියනවා ප්‍රභේදනය. එහෙනම් වෙළඳපොළ වර්ග කරන දෙවන නිර්ණායකය තමයි පුතේ මොකක්ද? නිෂ්පාදිතයේ ස්වභාවය. ඒ කියන්නේ වෙනස්කම් තියනවද නැද්ද කියන එක. නිෂ්පාදිතයේ ස්වභාවය. ඒ කියන්නේ මොකද්ද පුතේ? වෙනස්කම් තියනවද නැද්ද කියන එක. තේරුණාද පුතේ? right. දැන් ඇටින් නිෂ්පාදිතයේ ස්වභාවය. ඒ ඇටට යන්නේ වෙළඳපොළ තුල කටයුතු කරන විවිධ ආයතන විසින් වෙළඳපොළ තුල කටයුතු කරන විවිධ ආයතන විසින්
අලෙවි කරන භාණ්ඩ. වෙළඳපළ තුල කටයුතු කරන විවිධ ආයතන විසින් අලෙවි කරන භාණ්ඩ. සමජාතීයද. අලෙවි කරන භාණ්ඩ සමජාතීයද. සමජාතීයද නැතිනම් ප්‍රභේදිතද. වෙළඳපළ තුල කටයුතු කරන විවිධ ආයතන විසින් අලෙවි කරන භාණ්ඩ සමජාතීයද නැතිනම් ප්‍රභේදිතද. යන්න මතද. යන්න මතද. විවිධ වෙළඳපළ ව්‍යුහ බිහිවි. යන්න මතද විවිධ වෙළඳපළ ව්‍යුහ බිහිවි. right. ආයි කියන්න පුතේ. වෙළඳපළ තුල කටයුතු කරන විවිධ ආයතන විසින් අලෙවි කරන භාණ්ඩ සමජාතීයද නැතිනම් ප්‍රභේදිතද යන්න මත විවිධ වෙළඳපළ ව්‍යුහ බිහිවි. ඇත්තනේ එකම ජාතිය භාණ්ඩ විකුණනවා අපි කියනවා සමජාතීය. එකම ජාතිය. එකම ජාතිය භාණ්ඩ විකුණනවා නම් සමජාතීය. වෙනස්කම් තියෙන භාණ්ඩ විකුණනවා. දැන් සබන් වෙළඳපොළ වගේනේ වෙනස්කම් තියෙන භාණ්ඩ විකුණනවා නම් අපි කියනවා ප්‍රභේදිතයි. තේරුණාද පුතේ? right. ප්‍රභේදිතයි. හොඳයි. තුන්වෙනි ලක්ෂණය කියමු. ලියන්න දුන්නේ එක. ප්‍රවේශය හා පිටවීම බාධාකාරීද නැද්ද යන්න. බාධාකාරීද නැද්ද යන්න. ප්‍රවේශය හා පිටවීම බාධාකාරීද නැද්ද යන්න. හරිද? right. මම පුතේ දැන් අපි ඉක්මනට යනවා. ඇයි? විභාගෙට බොහොම සුළු කාලයක් තියෙන්නේ. තේරුණා නේද? right. පුතේ මම පුතාට අර පිරිවැය රිවිෂන් ටියුට් එක පුරව ගන්න ලින්ක් එක දැම්මා. පුතේ අර YouTube එකේ ප්ලේලිස්ට් හදලා තියෙනවා. පුතා දන්නවනේ මට වඩා සාමාන්‍යයෙන් ඔය මේ සෝෂල් මීඩියා ගැන හොඳට දන්නවා. පුතේ මම මේවා ප්ලේලිස්ට් හදලා තියෙනවා. ඔබේ අක්කට අයියට කරපු රිවිෂන් එක. ඒ කියන්නේ 2021 රිවිෂන් එකේ. හරිද? රිවිෂන් එකේ මම කළේ මොකක්ද? 2021 රිවිෂන් ටියුට් එක දුන්න 2022ට. හරිද? දීලා ඒ ටියුට් එකක් දුන්නා. දැන් මම හිතාට තියෙන්නේ මොකක්ද? මර ප්ලේලිස්ට් එකට යන්න. හරි පහසු වැඩක්. ගිහිල්ලා ටියුට් එක ගන්න. ඔබට දුන්න ටියුට් එක ගන්න රිවිෂන් එකේ. ඒ වීඩියෝ ටික පිළිවෙලට බලලා පුරවන්න. ඔබට රිවිෂන් එකක් කරනවාද? ඔබට රිවිෂන් එකක් කරලා ඔබට ඩබල් රිවිෂන්. තාම ඔබට යන්න නම් ක්‍රියාපොත පොට. ඔබට ඩබල් රිවිෂන්. පැහැදිලිද? right. පුතේ Zoom මේ ඔන්ලයින් උගන්වන්න යද්දී හරිද? ගුරුවරු කල්පනා කරේ සල්ලි ගන්නෙ කොහොමද කියන්නේ. ගුරුවරු කල්පනා කරේ සල්ලි ගෙවන්න නැති උන් එලවන්නේ කොහොමද කියන එකයි. හැබැයි මම කල්පනා කරේ සිග්නල් නැති එකට උගන්වන්නේ කොහොමද? හරිද?
ෆෝන් එක කැඩිච්ච එකට ලයිට් ගිහපු එකට ගන්නන්නේ කොහොමද? ඌ හලන්න නැතුව ගෙනියන්නේ කොහොමද? ඒ අය සල්ලි ගන්න කොහොමද කියලා හිතපු අය විවිධ වෙබ් අඩවි නිර්මාණය කළා යූසර් නේම් පාස්වර්ඩ් ඒව දීලා ඒ පැත්තෙන් ගියා. මම අල්ලගත්ත දේ තමයි YouTube එක. නා හැම දරුවටම link එක දෙනවා. WhatsApp group එකට link එක දාන ඕන කෙනෙකුට ගන්න. පැහැදිලිද? හැමෝම දරුවට ගන්න ඊට පස්සේ සිග්නල් නැති දරුවා වෙනුවෙන් මම මේ YouTube එක අපේ පුතා ලේසි නෑ හරිද? YouTube එකට අප්ලෝඩ් කරනවා. පුතා මම කියන්නේ මම ඔය මේ IT සම්බන්ධ මගේ දැනුම බිඳුවයි. මට ඔය පරිගණක සම්බන්ධ මගේ දැනුම බිඳුවයි. මම ඉගෙන ගත්තා පුතා. YouTube එකට අප්ලෝඩ් පැය දෙකක වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ගියාම පැය ගාණක් යනවා. කරන්න බෑ. මම ඊට පස්සේ වීඩියෝ එඩිට් කරන්න ඉගෙන ගත්තා. හරිද? ඔය thumbnail හදන්න ඉගෙන ගත්තා. මම මේ දේවල් ඉගෙනගෙන දැන් හරියට වැඩේ කරන් යනවා. හරිද? හැබැයි ආදායම සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ආදායම සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ආදායම අඩුයි ඉතින් කමක් නැහැ. මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන කාලේ අපිත් අමාරුවෙන් ජීවත් වුණාට කමක් නැහැ. ඔබේ පන්ති ගාස්තුව සාමාන්‍ය තීරවිසන් 2000. මම ඔබෙන් ගන්න කීයද? 1000යි. පන්ති ගාස්තුව අඩකින් අඩු කළා. මේ හැමදේම කරන්න පුතේ. මනුෂ්‍යත්වය කියන්නේ මේක. ඇයි? විවසනයක් තියෙන වෙලාවක අපි ගුරුවරු විදියට පුතාලට උපරිම සහනයක් දෙන්න ඕනේ. උපරිම සහනයක් වෙන්න ඕනේ. මට දෙන්න පුළුවන් උපරිම සහනය දෙනවා. ඔබේ ටියුට් එක ගත්තම පුතේ මට රුපියල් 1000 ඉතුරු වෙන්නේ. ඕකෙන් ටියුට් එකටම යනවා පුතේ රුපියල් 200කට වඩා. Zoom charges, data ගාස්තු ඕවා ගියාට පස්සේ පුතේ මම ළඟ මහා මුදලක් ඉතුරු වෙන්නේ. හිතන්න එපා මම හොඳ කාර් එකකින් එයි කියලා ඈ. ලොකු ගණනක් ඉතුරු වෙන්නේ ඇත්තම කතාව. රුපියල් 1000 ඔබෙන් මගේ අතට එන්නේ. ඒකෙන් ටියුට් එක දීලා Zoom පැකේජ් එකට ගෙවලා data ගාස්තු ගෙවලා මේ ඔක්කොම කරන්න වෙනම කෙනෙක් අරගෙන ඉන්න වැඩට මේ ටික කරගන්න. ඒව ටික කරගත්තා පුතේ මං ගාව ලොකු මුදලක් ඉතුරු වෙන්නේ. හැබැයි කමක් නැහැ. මේ වසංගතය ඉවර වෙනකන් අපි අමාරුවෙන් ජීවත් වෙමු. ඔබ වගේම අපිත් අමාරුවෙන් ජීවත් වෙන්න සූදානම්. හරිද? right. යනවා. ප්‍රවේශය පිටවීම බාධාකාරීද නැද්ද යන වග. ප්‍රවේශය පිටවීම බාධාකාරීද නැද්ද කියන එක. පුතේ මේ බලන්න. දැන් මගේ ප්‍රශ්නේ. විවගාව. වීකගා කරන ගොවීන් ලක්ෂ ගානක් ඉන්න. ලක්ෂ ගානක් ඉන්න. පොතේ දැන් අලුතෙන් වීවගා කරන්න කෙනෙක් ආවයි කියලා මේ ඉන්න අය බාධා කරනවද? මට උත්තරයක් ඕන. ඉන්න අය බාධා කරනවද? ඉන්න අය බාධා කරන්නේ පුතේ. අන්න අපි කියන මොන ප්‍රවේශයක්ද? අබාධ ප්‍රවේශය. දැන් හොඳට බලන්න. පුතා වත්ත පල්ලෙහා තියෙන කුඹුර කොටන්න පටන් ගන්නවා. නිකන් ඉන්නේ කොන්න වීවගා කරා. පුතා ගෙට පල්ලෙහා තියෙන කුඹුර කොටලා වීවගා කරන්න හදන්න. පුතා වීවගා කරන්න ගියන් අල්ලපු කුඹුරේ මිනිස්සයෝ වටපිටාවේ ඉන්න වීගොවීන් ඔබට බාධා කරනවාද? අපෝ නෑ. එයා හරි සතුටුයි. පුතත් ඇවිල්ලා කුඹුර කොටන්නනේ හොඳ වැඩේ. හරි කතා බහ කරලා බොහොම සතුටුයි. ඇයි? ලක්ෂ ගාණක් ඉන්නවනේ. අලුතෙන් කෙනෙක් ආවයි කියලා ඉන්න අයට ප්‍රශ්නයක් නේ. දැනට වීවගා කරන වීගොවීන් ලක්ෂ ගාණක් ඉන්නවා. ආස් ගන්නවත් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. තව කෙනෙක් අලුතෙන් ආවා කියලා ඉන්න අයට පුතේ දැනෙන්නේ කමක් නැහැ. ඉන්න අය බාධා කරන්නේ නැහැ. ඒ කියන්නේ ඕනෙහෙකුට එන්න පුළුවන්. අපි කියන වචනේ මොකද්ද පුතේ? අබාධ ප්‍රවේශය. එහෙනම් වීවගාවට පුතේ ඕනෙහෙකුට එන්න පුළුවන්. වී බඩ ඉරු වට්ටක්ක එළවලු හිටවන්න නේද? ඕන කෙනෙකුට එන්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ. හැබැයි මේ බලන්නකෝ. මෙතන පුතා දන්නව ලංකාවේම දුරකථන සේවා සපයන්නේ 4 දෙනෙක්. කවුද?
ඩයලොග් මොබිටෙල් හච් එයාටෙල් අර එටිසෙලාට් කියලා එකක් තිබුණේ ඒක නෑ දැන් මම අහන පුතාගේ ප්‍රශ්නයක් අලුතෙන් එක්කෙනෙක් දුරකථන සමාගමක් දාන්න ආවොත් ඔන අලුතෙන් කෙනෙක් දුරකථන සමාගමක් දාන්නේ මගේ ප්‍රශ්නය මේ ඉන්න හතර දෙනා බාධා කරනවද නැද්ද ඔන අලුතෙන් කෙනෙක් නෙට්වර්ක් එකක් දාන්නේ ඔන අලුතෙන් කෙනෙක් නෙට්වර්ක් එකක් අරගෙන හරි ඒ අලුතෙන් එන කෙනාට ඉන්න අය බාධා කරනවද නැද්ද බාධා කරනවා පුතේ ඇයි මෙයා ආපු ගමන් මේ අලුත් කෙනා ළඟට ගැලවිලා යන්නේ කාගේ පාරිභෝගිකයද මේ ඉන්න අයගේ පාරිභෝගිකයෝ නැත්නම් අලුතෙන් මිනිස්සු හැදෙන්නේ නැහැනේ අලුත් නෙට්වර්ක් එකේ සිම් ගන්නේ කවුද පුතේ ඉන්න අය එතකොට මේ හතර දෙනාට දැනෙනවද නැද්ද දැනෙනවා පුතේ අන්න මේ හතර දෙනා එකතු වෙලා එන එකාට විරුද්ධව කටයුතු කරනවා බාධා කරනවා හරිද දැන් ඩයලොග් මොබිටෙල් හච් එයාටෙල් ඔය හතර දෙනා පුතේ තරඟ කර ඉන්නවනේ තරඟෙට ඇඩ් දාලා ඉන්නේ හැබැයි අලුතෙන් කෙනෙක් ආවම කො වෙන්නේ අලුතෙන් නෙට්වර්ක් එකක් අරගෙන ආවොත් මේ හතර දෙනා එකතු වෙනවා ඒකාධිකාරයක් බවට පත් වෙනවා එකතු වෙලා අර අලුතෙන් එන එකාට බාධා කරනවද නැද්ද බාධා කරනවා අන්න එහෙම බාධා කරනවා නම් අපි කියනවා මොන ප්‍රවේශයක්ද බාධාකාරී ප්‍රවේශය දැන් තේරුණාද පුතේ අන්න අලුතෙන් එන කෙනෙකුට බාධා කරනවද නැද්ද බාධා නැත්තම් අපි කියන්නේ මොකක්ද වී වගාව වගේ බාධා නැත්තම් අපි කියන්නේ පුතේ අබාධ ප්‍රවේශය ඇත්ත නේද වී බඩේරින් වට්ටක දැන් පහුගිය කොරෝනා කාලේ පුතා එළවලු හිටෙව්වනේ කවුරුව බාධා කළාද නෑ පුතා විභාග ලියලා කොණ්ඩ කපන්න පටන් ගන්නවා සැලුන් එකක් දාන කතුරයි පිහියයි පොරවයි අරන් යනවා පුතා සැලුන් එකේ කොණ්ඩ කපන්න දැන් පුතා සැලුන් එකක් දැවම පුතා අල්ලපු සැලුන් එකේ ඇවිල්ලා අංකල් ඇවිල්ලා කතුරු උදුරන් යනවද ගහන්න එනවද නෑ බාධාවක් නෑ අන්න අබාධ ප්‍රවේශය හැබැයි පුතේ අතන බලන්න ඩයලොග් මොබිටෙල් හච් යාලේ තව එකෙක් ආවොත් අනිවාර්යෙන් බාධා කරනවා ඇයි බාධා කරන්නේ මේ අයගේ ඉන්න කස්ටමර්ස්ලා තමයි ගැලවිලා අලුත් කෙනා ළඟට යන්නේ තේරෙනවද රයිට් යන්නේ අලුත් ආයතන වෙළඳපළට ප්‍රවේශ වීමේදී අලුත් ආයතන වෙළඳපළට ප්‍රවේශ වීමේදී අලුත් ආයතන වෙළඳපළට ප්‍රවේශ වීමේදී ස්වාභාවික හෝ කෘත්‍රිම බාධක අලුත් ආයතන වෙළඳපළට ප්‍රවේශ වීමේදී ස්වාභාවික හෝ කෘත්‍රිම බාධක ස්වාභාවික හෝ කෘත්‍රිම බාධක පවතීද question mark පවතීද ප්‍රශ්නාර්ථ ලක්ෂණ ආයි කියන්න අලුත් ආයතන වෙළඳපළට ප්‍රවේශ වීමේදී ස්වාභාවික හෝ කෘත්‍රිම බාධක පවතීද ප්‍රශ්නාර්ථ ලක්ෂණ නැතහොත් පහසුවෙන් කර්මාන්තයට ප්‍රවේශ විය හැකිද නැතහොත් පහසුවෙන් කර්මාන්තයට ප්‍රවේශ විය හැකිද නැතහොත් පහසුවෙන් කර්මාන්තයට ප්‍රවේශ විය හැකිද
නැතහොත් පහසුවෙන් කර්මාන්තයට ප්‍රවේශ විය හැකිද? යන්න මත ප්‍රවේශ විය හැකිද යන්න මත වෙළඳපළ ව්‍යුහ බිහිවි. යන්න මත වෙළඳපළ ව්‍යුහ බිහිවි. හරිද? යන්න මත වෙළඳපළ ව්‍යුහ බිහිවි. හරිද? right. එහෙනම් අලුත් ආයතන වෙළඳපළ ප්‍රවේශීමේ ස්වාභාවික හෝ කෘත්‍රිම බාධක පවතීද? නැතොත් පාසුවෙන් කර්මාන්තයට ප්‍රවේශ විය හැකිද? යන්න මත වෙළඳපළ ව්‍යුහ බිහිවි. හතරවෙනි එක පුතේ අවසාන එක. ඒක අපි සාකච්ඡා කරමු මේ කරුණ යටතේ. යන්න. හතර යන්න. නිෂ්පාදන ආයතන අතර පවතින තරංගකාරීත්වයේ ස්වභාවය. 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 අය ගැන අපිට ලියලා තියෙන්නේ හතරවෙනි කරුණ නිෂ්පාදන ආයතන අතර පවතින තරංගකාරීත්වයේ ස්වභාවය. නිෂ්පාදන ආයතන අතර පවතින තරංගකාරීත්වයේ ස්වභාවය. නිෂ්පාදන ආයතන අතර පවතින තරංගකාරීත්වයේ ස්වභාවය. හොඳයි. තරංගකාරීත්වයේ ස්වභාවය. පුතේ දැන් ඒකාධිකාරයක් නම් තරගයක් නෑ නේද? එයා විතරයි. හැබැයි අපි ටීවී එකක් දාලා බලන්නකො. දුරකථන සමාගම් අතර තියුණු තරගයක් තියෙනවා. වාණිජ්‍ය බැංකුව අතර තියුණු තරගයක් තියෙනවා. බිස්කට් සමාගම් අතර තියුණු තරගයක් තියෙනනේ. සමහර ඒවා නම් තරගයක් නෑ. බිත්තර එළවලු පළතුරු වී සහල් තරගයක් නෑ. ලොකු තරගයක්. අන්න ඒක පුතේ තරගයේ ස්වභාවය. තියුණු තරගයක් තියෙනවද නැද්ද කියන්නේ. ආලීය දන්තයටදී නිෂ්පාදන ආයතන අතර පවතින තරංගකාරීත්වයේ ස්වභාවය එයට ලියන්න. වෙළඳපළ තුල ක්‍රියා කරන වෙළඳපළ තුල ක්‍රියා කරන වෙළඳපළ තුල ක්‍රියා කරන ආයතන අතර වෙළඳපළ තුල ක්‍රියා කරන ආයතන අතර වෙළඳපළ තුල ක්‍රියා කරන ආයතන අතර
තරංගයක් ඇද්ද නැද්ද? වෙළඳපොළ තුල ක්‍රියා කරන ආයතන අතර තරංගයක් ඇද්ද නැද්ද? වෙළඳපොළ තුල කටයුතු කරන ආයතන අතර තරංගයක් ඇද්ද නැද්ද? යන්න මතද? තරංගයක් ඇද්ද නැද්ද යන්න මතද? විවිධ වෙළඳපොළ ව්‍යුහ බිහි. තරගයක් ඇද්ද නැද්ද යන්න මතද? විවිධ වෙළඳපොළ ව්‍යුහ බිහි. තරගයක් ඇද්ද නැද්ද යන්න මතද? විවිධ වෙළඳපොළ ව්‍යුහ බිහි. තරගයක් ඇද්ද නැද්ද යන්න මතද? විවිධ වෙළඳපොළ ව්‍යුහ බිහි. විවිධ වෙළඳපොළ ව්‍යුහ බිහි. හොඳයි. හොඳ හුස්මක් ගන්න බලන්න. හරි යන්තම් ඇති. හොඳයි. යා. එහෙනම් පුතේ අපි පාඩම පටන් අරන් කිව්වා විවිධ මේ වෙළඳපොළ ව්‍යුහ හතරයි. මොකක්ද පුතේ වෙළඳපොළ ව්‍යුහ හතර? පූර්ණ තරංගය, ඒකාධිකාර තරංගය, කතිපයාධිකාරය, ඒකාධිකාර තරංගය. නේ මොකද වෙන්නේ? මතක කරගන්න පූර්ණ තරංගය, ඒකාධිකාර තරංගය, කතිපයාධිකාරය, ඒකාධිකාරය. ඔහොම වෙළඳපොළ කෑලි හතරකට බෙදන්න. ඔහොම වෙළඳපොළ ව්‍යුහ කෑලි හතරකට බෙදන්න පාවිච්චි කරනවා පදනම් හතරක්. ටගල කියමු පුතේ. ආයතන සංඛ්‍යාව, නිෂ්පාදිතයේ ස්වභාවය, ප්‍රවේශය හා පිටවීම බාධාකාරීද නැද්ද, නිෂ්පාදන ආයතන අතර පවතින තරඟකාරීත්වයේ ස්වභාවය. හරිද පුතේ? right. තරඟකාරීත්වයේ ස්වභාවය. යන් ඊට පස්සේ පුතේ අපි තා පුංචි මාතෘකාවක් ගන්නවා. මේ ටික අනුමාතෘකා වශයෙන් ගන්න කලින් තව පුංචි මාතෘකාවක් ගන්න. පුංචි මාතෘකාවක් කියන්න පුතේ. ලස්සලෙන් මාතෘකාව ආයතනය හා කර්මාන්තය. මේවා ගැන දැනගෙන ඕනේ යන්න පුතේ. නැත්තම් අමාරු වෙනවා පාඩම. ලස්සලෙන් ආයතනය හා කර්මාන්තය. right. ආයතනය හා කර්මාන්තය. ආයතනය හා කර්මාන්තය.
පුතේ මේවා අපි දැනගෙන ඉන්න ඕන. වෙළඳපළ ව්‍යුහ පටන් ගන්න කලින්, පූර්ණ තරඟේ පටන් ගන්න කලින් මේ පදනම දාගෙන ඉන්න ඕන. පුතේ ආයතනය හා කර්මාන්තය කුයි මේකයි. යම් කිසි භාණ්ඩයක් අලෙවි කරන, හරිද? යම් කිසි භාණ්ඩයක් අලෙවි කරන නිපදවන වෙළඳපළේ ඉන්න නිෂ්පාදකයෝ අතරින් එක නිෂ්පාදකයෙක් ගත්තම අපි කියනවා පුතේ නමක්. මොකද කියන්නේ? ආයතනය. මොකද කියන්නේ? ආයතනය. එක නිෂ්පාදකයෙක් ගත්තම කියන පුතේ ආයතනය. නිෂ්පාදකයෝ ඔක්කොම ටික ගත්තම කියනවා පුතේ මොකද්ද? කර්මාන්තය. ඔන්න හරකට වගේ තේරෙනවා. එක්කෙනෙක් ගත්තම ආයතනය, ඔක්කොම ටික ගත්තම කර්මාන්තය. මෙන්න මේක චුට්ටක් දාගන්න කටුවට පොඩ්ඩක් දාගන්න සයිඩ් එකේ. ඒතකොට තේරෙනවා හරකට වගේ. හරි. එහෙනම් මෙන්න මේව කියනවා. මොකද කියන්නේ? යම් කිසි භාණ්ඩයක් නිපදවන, හරිද? නිපදවන එක පුද්ගලයෙක් ගත්තොත් කියන ආයතනයක්. ඒ භාණ්ඩය නිපදවන සියලුම දෙනා ගත්තොත් අපි කියන කර්මාන්තය. හිතන්න මෙහෙම. මාතර නගරේ පාන් නිපදවන එක බේකරියක් ගත්තොත් කියන ආයතනයක්. මාතර දිස්ත්‍රික්කයේ ඉන්න පාන් නිපදවන සියලුම බේකරි ආයතනවල එකතුව ගත්තොත් කියනවා පුතේ බේකරි කර්මාන්තය. ඔක්කොගේම ටික එකතුවට කියනවා පුතේ නම මොකක්ද? බේකරි කර්මාන්තය. ආයි කියන්නේ මොකක්ද? මාතර දිස්ත්‍රික්කයේ පාන් නිපදවන එක බේකරියක් ගත්තොත් කියන්නේ ආයතනයක්. පාන් නිපදවන සියලුම දෙනාගේ එකතුවෙන් හැදෙනවා බේකරි කර්මාන්තය. හොඳයි බලන්න. ආයතනයක් ගමු. මොරවක නගරේ පන්ති පවත්වන එක ආයතනයක් තමයි සිපාරා කියන්නේ. සිපාරා කියන්නේ මොකක්ද එතකොට? ආයතනයක්. මොරවක නගරේ පන්ති තියෙන ටියුෂන් පන්ති පවත්වන අනෙකුත් සියලුම ආයතන එකතුව ගත්තොත් කියනවා ටියුෂන් කර්මාන්තය. තව උදාහරණ ගමු. දෙනියායේ තේ වගා කරන එක තේ ගොවියෙක් ගත්තොත් ආයතනය. තේ වගා කරන සියලුම ගොවීන් ටික ගත්තම තේ කර්මාන්තය. තේරුණා නේද? රයිට්, සරලයි. යන්න. ආයතනයක් යනු
ඵලදායී ආර්ථික සම්පත් ආයතනයක් යනු ඵලදායී ආර්ථික සම්පත් ආයතනයක් යනු ඵලදායී ආර්ථික සම්පත් එකිනෙකට මිශ්‍ර කරමින් ඵලදායී ආර්ථික සම්පත් එකිනෙකට මිශ්‍ර කරමින් ඵලදායී ආර්ථික සම්පත් එකිනෙකට මිශ්‍ර කරමින් නිෂ්පාදනය සංවිධානය කරමින් නිෂ්පාදනය සංවිධානය කරමින් නිෂ්පාදනය සංවිධානය කරමින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කොට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කොට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කොට වෙළඳපළට සපයනු ලබන ඒකකයක් වේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කොට වෙළඳපළට සපයනු ලබන ඒකකයක් වේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කොට වෙළඳපළට සපයනු ලබන ඒකකයක් වේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කොට වෙළඳපළට සපයනු ලබන ඒකකයක් වේ. ආය කියන්න පුතේ ආයතනයක් යනු ඵලදායී ආර්ථික සම්පත් එකිනෙකට මිශ්‍ර කරමින් නිෂ්පාදනය සංවිධානය කරමින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කොට වෙළඳපළට සපයනු ලබන ඒකකයක් වේ. සපයනු ලබන ඒකකයක් වේ. මෙය නිෂ්පාදකයෙකු සැපයුම්කරුවෙකු නිෂ්පාදකයෙකු සැපයුම්කරුවෙකු වෙළෙන්දෙකු හෝ නිෂ්පාදකයෙකු සැපයුම්කරුවෙකු වෙළෙන්දෙකු හෝ ගොවියෙකු විය හැකියි. ගොවියෙකු විය හැකියි. හරිද? ගොවියෙකු විය හැකියි. හරිද? right. ගොවියෙකු විය හැකියි. right. හොඳයි. එහෙනම් කොහොමද කියන්නේ? ගොවියෙකු විය හැකියි. right. රුල කරලා යන්නේ. කර්මාන්තයක් යනු කර්මාන්තය යනු බොහෝ සෙයින් සමාන වූ කර්මාන්තය යනු බොහෝ සෙයින් සමාන වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තය යනු බොහෝ සෙයින් සමාන වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනු ලබන බොහෝ සෙයින් සමාන වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනු ලබන
ආයතනවල එකතුවකි. බොහෝ සෙයින් සමාන වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනු ලබන ආයතනවල එකතුවකි. බොහෝ සෙයින් සමාන වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනු ලබන ආයතනවල එකතුවකි. අන්න බොහෝ සෙයින් සමාන වූ භාණ්ඩ නිපදවන එකතුවකි. ලියන්නේ රතු පැනතර ගන්න. රතු පැනතර ගන්න. ආර්ථික විද්‍යාවේදී කර්මාන්තය හා වෙළඳපොළ ආර්ථික විද්‍යාවේදී කර්මාන්තය හා වෙළඳපොළ සමාන අර්ථ ඇති කර්මාන්තය හා වෙළඳපොළ සමාන අර්ථ ඇති සංකල්ප ලෙස යොදා ගනී. 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 හොඳයි. සමාන අර්ථ ඇති සංකල්ප ලෙස යොදා ගනී. උදාහරණයක් ලියලා දාන්න පුතේ. මෝටරක නිපදවන එක් සැපයුම්කරුවෙකු අය කියන පුතේ ආර්ථික විද්‍යාවේදී කර්මාන්තය හා වෙළඳපොළ සමාන අර්ථ ඇති සංකල්ප ලෙස යොදා ගනී. ආර්ථික විද්‍යාවේදී කර්මාන්තය හා වෙළඳපොළ සමාන අර්ථ ඇති සංකල්ප ලෙස යොදා ගනී. right? උදාහරණයක් පුතේ. මෝටරක නිපදවන එක් සැපයුම්කරුවෙකු ආයතනයක් ලෙසත් මෝටරක නිපදවන එක් සැපයුම්කරුවෙකු ආයතනයක් ලෙසත් එවැනි සැපයුම්කරුවන්ගේ එකතුව මෝටරක කර්මාන්තය ලෙසත් හඳුන්වයි. 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 ආයි කියන්න මෝටරක නිපදවන එක් සැපයුම්කරුවෙකු ආයතනයක් ලෙසත් මෝටරක නිපදවන එක් සැපයුම්කරුවෙකු ආයතනයක් ලෙසත් එවැනි සැපයුම්කරුවන්ගේ එකතුව මෝටරක කර්මාන්තය ලෙසත් එවැනි සැපයුම්කරුවන්ගේ එකතුව මෝටරක කර්මාන්තය ලෙසත්
හඳුන්වයි. හරි. හොඳයි. right. තව උදාහරණයක් ලියලා දාන්න ඉතින්. තේ වගා කරන එක් ගොවියෙකු. තව උදාහරණයක් ලියන්න ඉතින්. තේ වගා කරන එක් ගොවියෙකු 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 ආයතනයක් ලෙසත් තේ වගා කරන එක් ගොවියෙකු ආයතනයක් ලෙසත් තේ වගා කරන එක් ගොවියෙකු ආයතනයක් ලෙසත් තේ වගා කරන සියලු ගොවීන්ගේ එකතුව 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 තේ කර්මාන්තය ලෙසත් හැඳින්වේ. තේ වගා කරන සියලු ගොවීන්ගේ එකතුව තේ කර්මාන්තය ලෙසත් හැඳින්වේ. තේ වගා කරන සියලු ගොවීන්ගේ එකතුව තේ කර්මාන්තය ලෙසත් හැඳින්වේ. තේ වගා කරන එක් ගොවියෙක් ආයතනයක් ලෙසත් තේ වගා කරන සියලු ගොවීන්ගේ එකතුව තේ කර්මාන්තය ලෙසත් හැඳින්වේ. right. හොඳයි. දැන් පුතේ අපි අර වෙළඳපළ තත්ත්ව හතර පුතේ අපි ගමු. one by one අරන් කතා කරමු. පළවෙනි එක මොකක්ද? පූර්ණ තරගය. ඔන්න ලස්සනට ලොකුවට මාතෘකාව ලියන්න. පූර්ණ තරගය. perfect competition. ලස්සන ලියන්න. perfect competition. perfect competition. right. පූර්ණ තරගය. අපිට හරි පහසුයි පුතේ අර වගුව ගත්තම. නේද? අර වගුව ගත්තම හරි පහසුයි. බලන්න පොඩි දෙයක් කළාම ලොකු පහසු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් අපි අර පාඩම සැලසුම් කරනවා කියන්නේ ඒකට පුතේ. දැන් ඔය ඉස්කෝලේත් එහෙමනේ. පාඩම සැලසුම්. ගුරු උපදේශක ලැබිලා බලන්න පාඩම සැලසුම් කරනවා. නැත්නම් එක සැරේට පන්තිට ගණන් පොත ලියපම් මෙන්න පාඩම එහෙම නෙවෙයි. කලින් පොඩක් සැලසුම් කරන් ඉන්න පුළුවන්. අපිට මේ ඔන්ලයින් ක්‍රමයෙන් මම ඉස්සරහට ගොඩක් දේවල් සැලසුම් කරලා තියෙන පොඩි දේවල්. මේ වගේ මම වෙළඳපොළ තත්ත්වවලට හදපු වගුව. බලන්න පුතේ හොඳට. right. දැන් මගේ පුතාට පුළුවන්
වෙළඳපළ ව්‍යුහ ටික බලන්න. දැන් පූර්ණ තරගයයි ලක්ෂණයයි දෙක බලාගෙන යන්න. පූර්ණ තරගයයි ලක්ෂණයයි දෙක බලාගෙන යන්න. වීඩියෝ එක බලන දරුවට මම මේ කොලේ අල්ලන්නම්. බලන්න පුතේ ලක්ෂණය. පූර්ණ තරගය. මොකද්ද පුතේ? ආයතන සංඛ්‍යාව අතිවිශාල වේ. ප්‍රවේශය බලන්න හැමෝම. දැන් වීඩියෝ එක බලන දරුවත් බලන්න. පූර්ණ තරගය. ආයතන සංඛ්‍යාව මම ලක්ෂණය කිව්වම් පුතා කියන්න බලන්න මේ විස්තරේ. ආයතන සංඛ්‍යාව අතිවිශාල වේ. ප්‍රවේශය පිටවීම අබාධ වේ. නිෂ්පාදිතයේ ස්වභාවය සමජාතීය වේ. මිල තීරණය වීම කෙරෙහි බලපෑම පැවරුණු මිලක් මිල ගණුවකු වේ. ලාභය දිගු කාලයේදී ප්‍රාමාණික ලාභ භුක්ති විඳි. ප්‍රචාරණයක් නැත. ආයතන අතර මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය පූර්ණම්‍ය වේ. ආදේශක භාණ්ඩ පූර්ණාදේශන. ආදේශක භාණ්ඩ සමග ඇති හරස් ඉල්ලුම් නම්‍යතාව අපරිමිතයකි. උදාහරණ වී බඩේරිඟු වට්ටක්කා. ආයිසරය බලමුද? ආයිසරය බලමු. ආයිසරය බලමු ලක්ෂණ ටික. ඔය ටික තමයි අපි ලියා ගන්න තියෙන්නේ. ආයිසරය බලමු ලක්ෂණ ටික මම අංකය කිව්වම ඔබ මේ ලක්ෂණය කියවන්න ඕන. ආයතන සංඛ්‍යාව අතිවිශාල වේ. ප්‍රවේශය පිටවීම අබාධ වේ. නිෂ්පාත්‍ය ස්වභාවය සමජාතීය භාණ්ඩ. මිල තීරණය වීම කෙරෙහි බලපෑම පැවරුණු මිලක් මිල ගණුවකු වේ. ලාභය දිගු කාලයේදී ප්‍රාමාණික ලාභ භුක්ති විඳි. ප්‍රචාරණයක් නැත. ආයතන මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය පූර්ණම්‍ය වේ. ආදේශක භාණ්ඩ සමග ඇති සම්බන්ධය පූර්ණාදේශන. ආදේශක භාණ්ඩ සමග හරස් ඉල්ලුම් නම්‍යතාව අපරිමිතයකි. උදාහරණ වී බඩේරිඟු වට්ටක්කා. right. එහෙනම් පුතේ දැන් අපි සාකච්ඡා කරමු පූර්ණ තරගයේ ලක්ෂණ. right. හොඳයි. මම වැඩේට වහින්නේ මෙහෙමයි පුතේ. ඉස්සෙල්ලම ලියන්නේ උදාහරණ. ක්‍රමයකයි කියන්නේ වෙනස් කරන විදිය. ඉස්සෙල්ලම උදාහරණට යා උදාහරණ වලට. උදාහරණ. මොනවද උදාහරණ? ලියුම් පාඩ. V බඩේරි. අපි ඉස්සෙල්ලා පූර්ණ තරගය කියලා මාතෘකාව වල උදාහරණ ලියලා යමු. V බඩේරිඟු වට්ටක්කා. වට්ටක්කා. V බඩේරිඟු වට්ටක්කා. බුලත් සුදු බිත්තර රතු කැකුළු ඩීසල් හාල් මැස්සෝ වී බඩේරු වට්ටක්කා බුලත් සුදු බිත්තර රතු කැකුළු ඩීසල් හාල් මැස්සෝ ඔන්න කැරට් තමයි කැරට් උතිය ඔන්න පුතේ පූර්ණ තරගයේ උදාහරණ පළවෙනි එක උදාහරණ ටික එනම් වෙළඳපළ ආර්ථිකයක් ඇතුලේ විකුණන මෙන්න මේ භාණ්ඩ සෙට් එකට කියනවා මොන තරගය කියලාද? පූර්ණ තරග වෙළඳපළ වල. පූර්ණ තරගය කියලා කියනවා. මොනවද පුතේ? වී, බඩේරිඟු, වට්ටක්කා, බුලත්, සුදු බිත්තර, රතු කැකුළු, ඩීසල්, පෙට්‍රල් ගන්න පුළුවන්, හාල් මැස්සෝ, කැරට්.
ලස්සන ලියන්න. right. හොඳයි. යා. ලියන්න පුතේ පළවෙනි ලක්ෂණය. perfect competition පළවෙනි ලක්ෂණය. මෙන්න පුතේ මේ පූර්ණ තරගයේ පළවෙනි ලක්ෂණය. අංක එක දාලා යන්න. අංක එක දාලා යන්න. ගැනුම් කරුවන් විකුණුම් කරුවන් ගැනුම් කරුවන් විකුණුම් කරුවන් අතිවිශාල සංඛ්‍යාවක් සිටී. ගැනුම් කරුවන් විකුණුම් කරුවන් අතිවිශාල සංඛ්‍යාවක් සිටී. නම් පළවෙනි ලක්ෂණය මොකක්ද පුතේ? ගැනුම් කරුවන් හා විකුණුම් කරුවන් අතිවිශාල සංඛ්‍යාවක් සිටී. ගැනුම් කරුවන් හා විකුණුම් කරුවන් අතිවිශාල සංඛ්‍යාවක් සිටී. ගැනුම් කරුවන් විකුණුම් කරුවන් අතිවිශාල සංඛ්‍යාවක් සිටී. right. මේ බලන්න පුතේ හොඳට. මේ පූර්ණ තරගයේ තියෙන ලක්ෂණය තමයි මෙන්න මේක. සැපයුම් කරුවෝ අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා. දැන් අපි ගත්තොත් V වගා කරුවෝ බලන්න ලංකාවේ. තාම විශාල සංඛ්‍යාවක් ඉන්නවා. අතිවිශාල ලක්ෂ ගණක් ඉන්නවා. තේ වගා කරුවෝ නේද? බඩගිරු නිෂ්පාදකයෝ වට්ටක්ක බුලත් හාල්මැස්සෝ නිෂ්පාදකයෝ සැපයුම් කරුවෝ අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා. එනම් පුතේ මේ වෙළඳපොලේ පළවෙනි ලක්ෂණය තමයි ගැනුම් කරුවන් හා විකුණුම් කරුවන් අතිවිශාල සංඛ්‍යාවක් සිටී. හොඳට මතක තියාගන්න පුතේ මේ වෙළඳපොලේ දෙගොල්ලම ගොඩක් ඉන්නවා. සමහර විට අර පහසුවට උගන්වන්න ගියන් සමහර අය විකුණුම් කරුවන් අතිවිශාල සංඛ්‍යාවක් සිටීම කියලා ෂෝට් ඇන්ඩ් ස්වීට් කියලා යනවා. හැබැයි පුතේ වැරදි. මතක තියාගන්න. පූර්ණ තරග වෙළඳපොළ ගැන කතා කරද්දී දෙපැත්තම ගැන කියනවා. මොකද්ද? ගැනුම් කරුවොත් අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා, විකුණුම් කරුවොත් අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා. සහල් ගන්නකො. දැන් අපි ගත්තොත් V වගා කරන ගොවීන් සම ලක්ෂ 2ක් වගේ ඉන්නවා ලංකාවේ. V වගා කරන ගොවීන් ලක්ෂ 2ක් විතර ඉන්නවා. සාමාන්‍ය මට්ටමේ අය. හාල් පරිභෝජනය කරන අය ලක්ෂ 200ක් විතර ඉන්නවා නේද? බත් කන්නේ වුණේ නේ. ආම් බලන්න පුතේ හිනම් ගැනුම් කරුවොත් අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා, විකුණුම් කරුවොත් අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා. එහෙනම් මේ පූර්ණ තරග වෙළඳපොලේ පුතේ ගැනුම් කරුවෝයි විකුණුම් කරුවෝයි කියන දෙපාර්ශවයේම අතිවිශාල සැපයුම් කරුවන් සංඛ්‍යාවක් ඉන්නවා. අතිවිශාල. හරිද? ගැනුම් කරුවන් විකුණුම් කරුවන් අතිවිශාල සංඛ්‍යාවක් සිටී. අතිවිශාල සංඛ්‍යාව. හැබැයි පුතේ මෙන්න මේ සිද්ධියක් තියෙනවා. අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා කියන්නේ එක්කෙනෙකුට වෙළඳපොලෙන් හිමිවන ප්‍රමාණය බොහෝම කුඩා ප්‍රමාණයක්. එක්කෙනෙකුට හිමිවන ප්‍රමාණය වෙළඳපොලෙන් ඉතාම කුඩා ප්‍රමාණයක්. අන්න බලන්න කතාව දැන් අර විශාල සංඛ්‍යාවක් ඉන්නකොට එක්කෙනෙකුට හිමිවන ප්‍රමාණය ඉතාම අඩුයි. අන්න ඒක නම් කතා කරන්න ඕනේ. ලියන්න පුතේ යටතේ වාක්‍ය. පූර්ණ තරඟකාරී වෙළඳපළක් පූර්ණ තරඟකාරී වෙළඳපළක් පූර්ණ තරඟකාරී වෙළඳපළක්
පූර්ණ තරංකාරී වෙළඳපළක්. පූර්ණ තරංකාරී වෙළඳපළක්. ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් පූර්ණ තරංකාරී වෙළඳපළක් ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන්. ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන්. විශාල සංඛ්‍යාවකින් විශාල සංඛ්‍යාවකින් සමන්විත වේ. පූර්ණ තරංකාරී වෙළඳපළක් ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් විශාල සංඛ්‍යාවකින් සමන්විත වේ. මේ නිසා එක් අයෙක් වෙළඳපළේ මේ නිසා එක් අයෙක් වෙළඳපළේ මේ නිසා එක් අයෙක් වෙළඳපළේ සුළු කොටසක් නියෝජනය කරන බැවින්. අය කියන පුතේ මේ නිසා එක් අයෙක් වෙළඳපළේ සුළු කොටසක් නියෝජනය කරන බැවින්. මේ නිසා එක් අයෙක් වෙළඳපළේ සුළු කොටසක් නියෝජනය කරන බැවින් එක් ගැනුම්කරුවෙකුට හෝ විකුණුම්කරුවෙකුට එක් ගැනුම්කරුවෙකුට හෝ විකුණුම්කරුවෙකුට එක් ගැනුම්කරුවෙකුට හෝ විකුණුම්කරුවෙකුට වෙළඳපළ මිල කෙරෙහි එක් ගැනුම්කරුවෙකුට හෝ විකුණුම්කරුවෙකුට වෙළඳපළ මිල කෙරෙහි බලපෑමක් කළ නොහැක. එක් ගැනුම්කරුවෙකුට හෝ විකුණුම්කරුවෙකුට වෙළඳපළ මිල කෙරෙහි බලපෑමක් කළ නොහැක. එක් ගැනුම්කරුවෙකුට හෝ විකුණුම්කරුවෙකුට වෙළඳපළ මිල කෙරෙහි බලපෑමක් කළ නොහැක. එක් ගැනුම්කරුවෙකුට හෝ විකුණුම්කරුවෙකුට වෙළඳපළ මිල කෙරෙහි බලපෑමක් කළ නොහැක. right. එක් ගැනුම්කරුවෙකුට හෝ විකුණුම්කරුවෙකුට වෙළඳපළ මිල කෙරෙහි බලපෑමක් කළ නොහැක. මම ආයෙ කියනවා පුතේ පූර්ණ තරංකාරී වෙළඳපළක් ගැනුම්කරුවන් විකුණුම්කරුවන් විශාල සංඛ්‍යාවකින් සමන්විත වේ. මේ නිසා එක් අයෙක් වෙළඳපළේ සුළු කොටසක් නියෝජනය කරන බැවින් එක් ගැනුම්කරුවෙකුට හෝ විකුණුම්කරුවෙකුට මිල කෙරෙහි බලපෑමක් කළ නොහැක. මෙන්න මේකයි පුතේ වෙන්නේ. මේ පූර්ණ තරංග වෙළඳපළේ පුතේ අතිවිශාල සංඛ්‍යාවකින් ලක්ෂ සංඛ්‍යාවකින් අතිවිශාල සංඛ්‍යාවකින් ගැනුම්කරුවොත් එහෙමයි විකුණුම්කරුවොත් එහෙමයි. අතිවිශාල සංඛ්‍යාවකින් එතකොට බලන්න පුතේ හොඳට මේ දහස් සංඛ්‍යාත ඉල්ලුම්කරුවෝ දහස් සංඛ්‍යාත ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලුම
දහස් සංඛ්‍යාත සැපයුම්කරුවන්ගේ සැපයුම. දහස්. තුලනය වෙලා වෙළඳපොලේ මිල තීරණය වෙනවා රුපියල් හාල් කියලා ගන්න 110. හාල් කියලා ගන්න 110. දහස් සංඛ්‍යාත සැපයුම්කරුවන්ගේ දහස් සංඛ්‍යාත සැපයුම්කරුවන්ගේ එකතුවෙන් දහස් සංඛ්‍යාත සැපයුම්කරුවන්ගේ එකතුවෙන් වෙළඳපොලේ හාල් මිල තීරණය වෙනවා රුපියල් 110යි. දැන් මේ දහස් ගානක එකතුවක්නේ. දහස් සංඛ්‍යාත ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලුමක් දහස් සංඛ්‍යාත සැපයුම්කරුවන්ගේ සැපයුම අන්‍යෝන්‍ය වශයෙන් තුලනය වෙලා භාණ්ඩයට මිල තීරණය වෙලා. එහෙම මිල තීරණය වුණාට පස්සේ පුතේ එක්කෙනෙකුට වෙළඳපොළ මිල කෙරෙහි බලපෑමක් කිරීමේ හැකියාවක් නැහැ. එක්කෙනෙකුට වෙළඳපොළ මිලට බලපෑම් කරන්න බෑ. අන්න ඒකයි කතාව. එක්කෙනෙකුට තනියම වෙනස් කරන්න බෑ. දැන් ඉස්කෝලේට යන්න ඕන ප්‍රින්සිපල් තීරණයක් ගන්නවා. ප්‍රින්සිපල් තීරණයක් ගන්නවා ක්‍රීඩා උත්සවය පවත්වන්න. දැන් එක ළමෙක් ඉස්සරහට වෙලා කියන මේ සැරේ ක්‍රීඩා උත්සවය පා කොරෝනා කියලා එක්කෙනෙක් කෑ ගහනවා. ගණන් ගන්නවද? පයින් ගහලා එළවනවා. ගණන් ගන්නෑ. පයින් ගහලා එළවනවා ගණන් ගන්නෑ. නේ? අර දහස් සංඛ්‍යාවක් එකතු වෙලා ගත්ත තීරණය එක්කෙනෙකුට තනියම වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. අන්න කතාව. එක්කෙනෙකුට තනියම වෙනස් කරන්න බෑ. එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ පූර්ණ තරඟ වෙළඳපොලේ දහස් සංඛ්‍යාවක් ඉන්නවා. සැපයුම්කරුව ලක්ෂ ගාණක් ඉන්නවා. ඒ ලක්ෂ ගාණක් ඉන්න වෙළඳපොලේ එක්කෙනෙක් කියන්නේ පුතේ කුඩා පුංචි නිෂ්පාදකයෙක්. ලක්ෂ සංඛ්‍යාවක් ඉන්න වෙළඳපොලේ එක්කෙනෙක් කියන්නේ පුංචි කුඩා නිෂ්පාදකයෙක්. මේ එක්කෙනෙක් කුඩයි කියන්නේ පුතේ එයාට වෙළඳපොළ කෙරෙහි බලපෑමක් කිරීමේ හැකියාවක් නැහැ. එයාට වෙළඳපොළ කෙරෙහි බලපෑම් කිරීමේ හැකියාවක් නැහැ. වෙළඳපොළ මිල වෙනස් කරන්න බලපෑමක් කිරීමේ හැකියාවක් නැහැ. වෙළඳපොළ මිල වෙනස් කරන්න බලපෑමක් කිරීමේ හැකියාවක් නැහැ. අන්න. එහෙනම් පූර්ණ තරඟ වෙළඳපොලේ මෙන්න මේ වල බලන්න. වී බඩේරු වට්ටක්කා බිලත් සුදු බිත්තර රතු කැකුළු ඩීසල් පාල් මැස්සෝ කැරට් මේවා තමයි උදාහරණ. මේ වෙළඳපොළ වල පුතේ අතිවිශාල සැපයුම්කරුවෝ සංඛ්‍යාවක් ඉන්නවා. අතිවිශාල ඉල්ලුම්කරුවෝ සංඛ්‍යාවක් ඉන්නවා. ගැනුම්කරුවෝයි විකුණුම්කරුවෝයි අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා.